ඒ පාඩමේ අපි දෛනික දැනුම් ජර්නලය දෛනික විකුණුම් ජර්නලය ආපසු එවුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය මේ ජර්නල් පහ හමාර කරා ඊට පස්සේදී මම කිව්වා මේ ජර්නල් පහත් එක්කම එතන ජර්නලේ නම ජර්නලේ නම එතන භාවිතය මූලාශ්‍ර ලේඛනය අනෙක් පැත්තට දිත්ත සරහන මම ගෝ හැමෝටම මේ ටේබල් එක තනියම පෙරවීමේ හැකියාව තියෙන්න ඕන දිත්ත සරහනත් එක්කම දිත්ත රූපයත් කීමේ හැකියාව තියෙන්න ඕන කියලා මම කිව්වා. දැන් පළවෙනි කියන හතරට මේක අහන්න යන්නේ නැහැ. නමුත් මුදල් ලැබීම් ජර්නලය ගත්තොත් මුදල් ලැබීම් ජර්නලයේ දුන්වට්ටම් තීරුවේ එකතුව ලෙජරේට මාරු කිරීම අත්පිට විකරුම් තීරුවේ එකතුව ලෙජරේට මාරු කිරීම ණයගැති ලැබීම් තීරුවේ එකතුව ලෙජරේට මාරු කිරීම අනෙකුත් ආදායම් ලෙජරේට මාරු කිරීම වෙනත් ලැබීම් ලෙජරේට මාරු කිරීමේදී දිත්ත සරහන් සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒක බැරි නම් මේ කොටස් ටික බැරි නම් ළමයි කමනක් නැහැ. මොකද මේ කොටස් ටික බලුවන් කියන්නේ මුදල් ගෙවීම් ජර්නලෙත් මෙතනට එන්න ඕන. පොත් ජර්නලෙත් එන්න ඕන. හරිද? අපිට ඊට පස්සේ කරන් තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලය සහ පොත් ජර්නලය. මම කියන ළමයි මේ ජර්නල් හතට අදාළ මෙන්න මේ කියන තීරු දිත්ත රූපය ඇතුළුව පුරවන්න බැරි නම් ගිණුම් කරන්නේ ගමනක් නැහැ. ඒක මතක කරගන්න එපා. හොඳ මෙන්න මේ ජර්නල් හතට අදාළව මෙන්න මේ තීරු දිත්ත රූපය ඇතුළත්ව පුරවන්න බැරි නම් ගිණුම් කරන්නේ ගමනක් නැහැ. හරිද? ළමයි අපි දැන් අපිට මුදල් ලැබීම් ජර්නල් දක්වා කතා කරලා තියෙනවා. මුදල් ගෙවීම් ජර්නලය සහ පොත් ජර්නලය තමයි අපි ඉස්සරහ කතා කරන්නේ ඉදිරි තියරි ක්ලාස් වල. මේ ජර්නල් ටික කව වෙනවා කියන්නේ සියලුම ගණන් ඕනෑම දිනුවක් ව්‍යාපාරයක සිද්ධ වෙනවා. ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනෑම ගණන් දිනුවක් කව වෙනවා. right? මේ ටික ඔයාලා ඉගෙනගෙන
ඔයාලා වෙන කොහේ ක්ලාස් ගියත් ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ටික ඔයාලා ගෙනෙන්න තියෙනවා. මම හැමම කියනවා ඔයාලට. මේක බෑ කියන්නේ ගමනක් නැහැ. හරි. මට කියන්න මම දැන් අද වගේ කන්සර්න් එක පාඩම් පටන් ගන්න කලින් මම දැන් මේක ඔයාලට මතක් කරන්න මේක ලිව්වේ. මම මේක මකනවා. හරිද? කැමති කෙනෙක්ට නම් ෂෙඩියුල් එක ගහගන්න මේ ටේබල් මේ ෆෝමැට් එක. අද මගේ කන්සර්න් එක තමයි පාඩම් රිවිෂන් ක්ලාස් එකේ අද මම ඔයාලට දුන්න ගාන කරන්න කලින් මුදල් ලැබීම් කියන හා සම්බන්ධ විත්ත සරහන් ටික නැවතතාවක් මට ඔයාලගෙන් මම ඔයාලගෙන් අහනවා නම් කළා එක එකනා සහ මම ඔයාලට දුන්න ගාන මම ඔයාලට දුන්න chat group එකට දාපු ගාන ඒ chat group එකට දාපු ගාන මම හදනවා ඊට අමතරව විභාග ගානක් එක කම්පෙයාර් කරලා එන්නන්නත් මම හිතාගෙන ඉන්නවා right alright මුදල් ලැබීම් ජර්නලය ඒ යටතේ දුන්වට්ටම් තීරුවේ එකතුව ලෙජරේට මාරු කිරීම මට කියන්න දිත්ත සරහන කියන්න වශයෙන් කියන්න වශයෙන් කියන්න ටක් ගාලා වෙලා යනවා කවන වශයෙන් වශයෙන් නිහඬයි දිල්ශිකා කියන්න ටක් ගාලා දුන්වට්ටම් ගිණුම හර ණයගැට ගිණුම බැර very good දුන්වට්ටම් ගිණුම අර ණයගැට ගිණුම බැර දිල්ශිකා මට කියන්න ටක් ගාලා දිත්ත රූපය වියදම් වැඩි වෙනවා වත්කම් අඩු වෙනවා very good වියදම් වැඩි වීම වත්කම් අඩු වීම අත්පිට විකුණුම් තීරුව එකතුව සඳරි කියන්න මුදල් හර විකුණුම් බැර මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර සඳරි ඔහොම මට කියන්න ටක් ගාලා දිත්ත රූපය වත්කම් වැඩි වෙනවා ආදායමුත් වැඩි වෙනවා very good වත්කම් වැඩි වීම ආදායම් වැඩි වීම ණයගැට ලැබීම සලිදු සලිදු කොහොමද කරන්නේ අනේ සලිදු කො සලිදු කො ආයින්නවද සබ්ජෙක්ට් නාන සලිදු ආවේ නදිනි
මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. very good මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර මදිනේ ඔහොම කියන්න මේ විතර රූපේ වත්කම් වැඩිවීම හරි වත්කම් අඩුවීම. very good ආදායම් ලැබීම ආදායම් තීරුවේ එක් ආදායමට වෙන වෙනම දිස්සහම් පාස් කළා ජයවන සහම් පාස් කළා ලෙජරට අරන් යන්න ඕන කියලා මම කිව්වා අපි හිතමු ආදායමක් ලැබුණා ගෙවල් කුලී ආදායම ගෙවල් කුලී මට කියන්න ඉසුරු කියමුද ඉසුරු කියමුද ඉසුරු කියමුද සබ්ජෙක්ට් නෑ ඉසුරු නේද පසින්දු ගෙවල් කුලී ආදායම හම්බුණා පසින්දු සබ්දයක් නැහැ ගෙවල් කුලී ගිණුම හර මුදල් ගිණුම බැර කියලා පසින්දු කියනවා පසින්දු කියනවා ගෙවල් කුලී ගිණුම හර මුදල් ගිණුම බැර කියලා ඒක හරිද ආදිල්ශිකා පසින්දු කියනවා හරි සර්. ගෙවල් කුලී ගිණුම හර කියලා නෑ මුදල් ගිණුම හර ගෙවල් කුලී ගිණුම බැර. පසින්දු වගේ උත්තරය වැරදි මුදල් ගිණුම හරයි සල්ලි හම්බුණා අපට ළමයි ගෙවල් කුලී ගිණුම බැර මොනතරම් ආදායම් සල්ලි වලින් හම්බුණාද ළමයි ඉස්සරහට යන්නේ ඕක වෙනස් වෙන ගිණුම නම විතරයි ආදායම් ගිණුම නම විතරයි වත්කම් වැඩිවීම ආදායම් වැඩිවීම අපි හිතමු වෙනත් ආදායමක් වෙනත් ආකාරයකින් සල්ලි හම්බුණා වෙනත් ලැබීම මේ ගෙවල් කුලීනේ වෙනත් ලැබීම බැංකු ණයක් ගත්තා බැංකු ණයක් ගත්තා දුෂාන් ඔය ඉන්නේ දුෂාන් කියන්න මම බැලුවා කොහෙද කියලා මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. right very good දුෂාන් මුදල් ගිණුම අර බැංකු ණය දුෂාන් මට ඔක්කොම කියන්න ඉතිරූපේ වත්කම් වැඩිවීම වගකීම් වැඩිවීම. very good ඔය ටික පිළිබඳ බොහොම පැහැදිලි තියුණු ඒ ටික සම්බන්ධයෙන් බොහොම පැහැදිලි තියුණු අවබෝධයක් තියෙන්න ඕන right එහෙම නැත්නම් අපිට ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න අමාරුයි හරි පසින්දු වාට තේරෙනවද පසින්දු right බෝඩ් එක කරනවා
ළමයි අපි යමු මම ඔයාලට දීපු ගානට. ළමයි අපි යමු මම දීපු ගානට. ඒතර දැන් බලන්න ළමයි ඒ ගාන මම කියෙව්වොත් ඒ ගානේ අපිට කියලා තියෙනවා උපයෝගී පොත් පිළියෙල කරන්න කියලා කියනවා. උපයෝගී පොත්වල අවසාන ශේෂය ලෙජරේට මාරු කරන ජර්නල් සටහන් ඉල්ලනවා. අදාළ T ගිණුම් ඉල්ලනවා නේද? අපි හදමු බලන්න නාලක සහ සමාගමේ 2021 ජනවාරි 31 දිනෙන් අවසන් මාසයට අදාළ ගනුදෙනු පහක් දක්වා ඇත. එම ගනුදෙනු සුදුසු පරිදි වාර්තා කිරීම සඳහා අවශ්‍ය කරන උපයෝගී පොත් පිළියෙල කිරීමෙන් අනතුරුව එම උපයෝගී පොත්වල අවසාන ශේෂය ලෙජරේට මාරු කිරීම සඳහා ජර්නල් සටහන් පෙන්වන්න. ඔබ විසින් පිළියෙල කරන ලද ජර්නල් සටහන් සඳහා ගිණුම් පෙන්වීමද අවශ්‍ය වේ. මම මේක භාගය නම් කෙලින්ම ලකුණු 5ක 6ක් ගන්න. මට ඕනෑ තරම් පෙන්වන්න පුළුවන් මේ හා සමාන විභාග ගණන්. right? ඉතින් මම මේ ගානෙන් පස්සේ විභාග ගණනකට යනවා. ඒතර මට ඔයාලට පෙන්වන්න පුළුවන් මම කියන්නේ කොයිතරම් මම කියන්නේ ඇත්තද බොරුද කියලා ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. හරි. ඒකේ පළවෙනි ගනුදෙනුව දිනය 2021 ජනවාරි 3 ණයට වෙළඳී ගැනුම් සාලිය සහ සමාගම වෙළඳ වට්ටමක් තියෙනවා 10ක් වැට් 12යි. 1.5 තව ණයට වෙළඳී ගැනීමක් සාහිල් සමාගම වැට් තියෙනවා. අත්පිට විකුණුම් 1.6 වැට් අන්තර්ගතයි. ආපසු යවුම් සාලියට 1.7 1.8 ණයට විකුණුම් නලින් සමාගමට වැට් තියෙනවා. 1.10 බැංක් ගුණයක් හම්බ වෙනවා. 1.11 නලින් සමාගමෙන් සල්ලි හම්බ වෙනවා. වට්ටමක් දීලා තියෙනවා. 1.15 ණයට වෙළඳී ගැනීමක් තියෙනවා. නිමල් ට්‍රේඩර්ස් වැට් එකක් තියෙන 12ක. 1.16 අඩකුලි ආදායම් තියෙනවා. 1.18 අත්පිට විකුණුම් තියෙනවා. 1.20 ආපසු යවුම් තියෙනවා. 1.25 ආපසු යවුම් තියෙනවා. 1.20 සහිල් බ්‍රදර්ස් නලින් සමාගමෙන් තමයි ආපසු යවන්නේ. 1.25 ආපසු යවුම් සහිල් බ්‍රදර්ස්. එකයි 31 ණයට විකුණලා තියෙනවා. වැට් එක්කලා 1.31 ආපහු අතිරේක ප්‍රාර්ථනාවක් යොදවලා තියෙනවා. හරි. ළමයි මේ ගාන දැක්කට පස්සේ නන්දිනී දැන් මේ ගාන කියෙව්වට පස්සේ ඔයාලට ඔළුවට එන්න ඕන අවශ්‍ය කරන උපයෝගී පොත් ටික මොනවද කියලා. ආනන්දිනී මේ ගාන කියෙව්වට පස්සේ ඔයා හිතන්නේ ඔයාගේ ඔළුවට ආවේ උපයෝගී පොත් මොනවද අපි පිළියෙල කරන්න ඕන උපයෝගී පොත්. දැන් මේ ගානේ කියලා දෙනවා උපයෝගී පොත් පිළියෙල කරන්න කියලා. ගැනුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය විකුණුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය. එච්චරයිද? ඔව් සර්. right. වෙනස් ඊට වඩා වෙනස් උත්තරයක් නැද්ද කාලක් ගාව? දුෂාන් දුෂාන් නදේ කිව්ව ටික විතරයිද අවශ්‍ය කරන්නේ?
සඳලිවත් කියන්නේ ඒකමද? මුදල් ජර්නලයක් එන්න ඕනේ කියලා හිතනවා සර්. ඔව් මුදල් ලැබීම් ජර්නලයක් අවශ්‍ය කරනවා. මොකද ණයක ඇති ලැබීම් තියෙනවා. අතිරේක ප්‍රාග්ධන යෙදීම් තියෙනවා. right? අත්පිට විකුණුම් තියෙනවා. ඉතින් මුදල් ලැබීම් ජර්නලය අවශ්‍යයි. කිසිම වියදමක් මන් දීලා නැහැ. හේතුව මුදල් ගෙවීම් ජර්නලය අපි තාම කරලා නැති නිසා මුදල් ලැබීම් තියෙනකොට මුදල් ලැබීම් ජර්නලය අවශ්‍ය කරනවා. අද එහෙම නේද? ඔව් සර්. alright. අපි හදමු. දැන් අපි අවශ්‍ය කරන ජර්නල් ටික රූල් කරගමු. හරිද? දැන් අපේ එක්කම VAT අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් අපි VAT වල තීරුවක් අවශ්‍ය කරනවා. right? ඔන්න මගේ විකුණුම් ජර්නලේ right? ඔන්න මගේ ආවසු යවුම් ජර්නලේ right? විකුණුම් ජර්නල් ජර්නලය එකම ෆෝමැට් එක තමයි වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ෆෝමැට් ගැනුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය විකුණුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය ආ මුදල් ලැබීම් ජර්නල් එක අහන්න මගේ බෝඩ් එකේ මදි. ඒක නිසා මේ ටිකෙන් පස්ම එක්ක ආවම හොඳ. මේ බෝඩ් එකේ මදි ටික ආව. ඔන්න දිනය ඔන්න විස්තරය right? ඔන්න වටිනාකම ඔන්න VAT මුළු වටිනාකම right? ඔන්න දිනය විස්තරය වටිනාකම VAT මුළු වටිනාකම දිනය විස්තරය වටිනාකම
VAT මුළු වටිනාකම දින විස්තරය වටිනාකම VAT මුළු වටිනාකම right හරි සඳුනි පාඩම අහනවද සඳුනි මාව අහනවද සඳුනිට මාව අහනවද ඇයින්නේ වගේ නේද නේද හරි අපි යමු පළවෙනි ගණන් දෙනුවට 2021 1.3 පළවෙනි ගණන් දෙනුව ණයට මිලදී ගැනීම සාලිය සහ සමාගම කොහාටද යන්නේ එක ආසඳලි කොහාටද යන්නේ එක 1.3 ණයට මිලදී ගැනීම මොකටද යන්නේ එක සඳලි ගැනුම් ජර්නලයට මට ඇහුන්නේ ගැනුම් ජර්නලයට නැහැ right good ඔව් 1.3 ගන්නේ කොහෙන්ද සාලිය සහ සමාගම සමාගම සාලිය සහ සමාගම right වටිනාකම ලක්ෂයයි වටිනාකම ලක්ෂයයි right මේක කියනවා මේක කියනවා වටිනාකම ලක්ෂයයි වෙළඳ වට්ටම 110යි ඒ කියන්නේ මේ වටිනාකම කියන්නේ මේ ගානේ එක ඇත්තම සඳහන් වෙන්න ඕන ලියා ගන්න වටිනාකම කියන තීරුවේ ලියා ගන්න වට්ටම් සහ වැට් නොමැති කියලා. හරිද? ඒක ඇත්තටම අඩුපාඩුවක් මගේ. වටිනාකම තීරුවේ වටිනාකම කියන වචනෙට පල්ලෙහායින් එන්න ඕන වෙළඳ වට්ටම් සහ වැට් ඇතුළත් නොවේ කියලා. right? වෙළඳ වට්ටම් සහ වැට් ඇතුළත් නොවේ කියලා. ඒ කියන්නේ වටිනාකම ලක්ෂ්‍ය තියෙන්නේ භාණ්ඩවල ලකුණු කොළ මිල මේ තියෙන්නේ. ලක්ෂ්‍ය. අය වැට් සහ වෙළඳ වට්ටම දෙකම අන්තර්ගත නැහැ. එහෙනම් මට දැන් කෙනෙක් කියන්න ලකුණු කළ මිල මම රුපියල් ලක්ෂය මම ගෝ වටිනාකම යටි ලියා ගන්න කියලා වැට් සහ වෙළඳ වට්ටම් ඇතුළත් නොවේ කියලා right මේ ලකුණු කළ මේ රුපියල් ලක්ෂ තුල වැට් සහ වෙළඳ වට්ටම් මොකුත් නැහැ වෙළඳ වට්ටම 110යි එහෙනම් මේ අපි මේ පොත මේ ගිණුම් තියන්නේ නාලක සහසමාගමෙන්නේ මේ අපි ගිණුම් තියන්නේ නාලක සහ සමාගම වෙනුවෙන් right ගිණුම් තියන්නේ නාලක සහ සමාගම වෙනුවෙන් ගන්න කොහෙන්ද සාලිය සහ සමාගම භාණ්ඩේ ලකුණු කළ මිල රුපියල් ලක්ෂයයි වෙළඳ වට්ටමක් හම්බ වෙනවනම් 110ක වෙළඳ වට්ටමක් හම්බ වෙනවා නම්
නාලක සහ සමාගමට මේ රුපියල් ලක්ෂ භාණ්ඩ පිරියම වෙන්නේ කීයේ? ආලමයි 110 වෙළඳ වට්ටමක් හම්බ වෙනවා නම් ඒ කියන්නේ ලක්ෂයෙන් 110 කියන්නේ 10000. එහෙනම් භාණ්ඩවල පිරියම වෙන්නේ කීයේ? පිරියම එහෙම නැත්නම් වටිනාකම වෙන්නේ කීයේ? නාලක සහ සමාගමට මේ භාණ්ඩවල පිරියම එහෙම නැත්නම් වටිනාකම වෙන්නේ කීයේ? ආලමයි කීයද? දිවසිකා 90000යි. ඔව් very good 90000යි. කවුද කිව්වේ? නාදිනිස්. හන්දිනි very good 90000යි. දැන් මේ 90000 තමයි වටිනාකම පිරිවැය වෙන්නේ භාණ්ඩවල. මේ 90000ට වැට්ටයක් වෙන වැට්ටේ කීයද? වැට්ටේ කීයද? 112යි. 112යි. එහෙනම් 90000න් 112ක් කියන කීයද? 10800යි නේද? 110ක් කියන්නේ 9000යි. කියන්න ටක්කාලා ඔව් සර්. 10යි 800යි. 10800යි. එහෙනම් වැට් සහිත වටිනාකම කීයද? වැට් සහිත වටිනාකම කීයද? වැට් සහිත වටිනාකම කීයද? ලක්ෂය 800යි නේද? වැට් එක එනවා 10800ක්. කාටද තේරුම් නැත්තේ ඒක? කාටද තේරුම් නැත්තේ? කාටද තේරුම් නැත්තේ ඒක? 90000යි ලකුණු කරන්නේ ලක්ෂයයි. වෙළඳ වට්ටම 110යි. ලක්ෂ දීලා තියෙන්නේ වැට් සහ වෙළඳ වට්ටම් නොමැතිව කියලා ලකුණු කළ මිල දීලා තියෙනවා. හරිද? ඒ වටිනාකම දීපු ගාවේ මම වටිනාකම කියන වචන ගාවේ මම ලියා ගන්න කිව්වා. වැට් සහ වෙළඳ වට්ටම් නොමැතිව කියලා මම ලියා ගන්න කිව්වා. right? වැට් වෙළඳ වට්ටම් දුන් වට්ටම් මොකුත් නැහැ. අදාළ මූලික වටිනාකම තියෙන්නේ. හරි? right. කාටද තේරුම් නැත්තේ? right අශේන් ඔන්න ණයට මිලදී ගන්න සාලිස සමාගම වටිනාකම ලක්ෂයයි. වටිනාකම කියන්නේ මේ දීලා තියෙන වටිනාකම කියන්නේ භාණ්ඩේ ලකුණු කළ මිල. මම කිව්වා වටිනාකම ගාවින් ලියා ගන්න කියලා. වැට් වෙළඳ වට්ටම් අතුලත් නොවේ. මොකුත් නැහැ. right? එතකොට රුපියල් ලක්ෂයක් නම් ලකුණු කළ මිල වෙළඳ වට්ටම 110යි. එනම් පිරිවැය 90000යි. ඒකෙන් වැට් එක 112යි. 10800යි. එතන ලක්ෂය 800යි. එයා කාලේ නෑ. ඊළඟ එක ණයට මිලදී ගන්නම් සහිල් බ්‍රදර්ස්. ණයට මිලදී ගන්නම් සහිල් බ්‍රදර්ස්. 1.10 නෙවෙයි 1.5. සහිල් බ්‍රදර්ස් 1,50,000ක් තියෙනවා. එතකොට මේ වැට් එක නැතුව right 1,50,000ක් තියෙන වැට් එක නැතුව වැට් එක කීයද? වැට් එක කීයද? වැට් එක කීයද? ළමයි
1,50,000 112ක් කියලා කීයද? 10යි නේද? 18 10යි සර්. ඔව්. 10යි. එහෙනම් වැට් එක මුළු වටාම කීයද? 1,68,000යි. ඒක පැහැදිලිද? අශෙන් නෝට පැහැදිලිද ඒක? අශෙන්ට පැහැදිලිද? ඊළඟ අපිට විකුණුම් කොහාටද යන්නේ? පසින්දු. අපිට විකුණුම් කොහාටද යන්නේ පසින්දු? පසින්දු අපිට විකුණුම් කොහාටද යන්නේ? පසින්දු ඉසුරු අත්ති දෙකුණු කොහාටද යන්නේ? 1.6 කොහාටද යන්නේ? දිශාන් ලායි කතා කරනවා ලායි මාත් එක. දිශාන් අත්ති දෙකුණු කොහාටද යන්නේ? දිශාන් ඉන්නවද? සඳුනි විකුණුම් ජර්නලය. අත්ති දෙකුණු යන්නේ කොහාටද? අපගේ විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. දිල්ෂිකාගේ විකුණුම් උත්තරේ ජර්නල්. දිල්ෂිකාගේ උත්තරේ හරියද? මුදල් ලැබීම් ජර්නලය. ඔව් සඳුනි අත්පිට විකුණුම් යන්නේ අත්පිට කියන්නේ ණයට නෙවෙයි. විකුණුම් ජර්නලයට යන්නේ විකුණුම් ජර්නලයට යන්නේ සඳුනි ණයට විකුණුම් විතරයි. අත්පිට විකුණුම් කොහාටද යන්නේ? මුදල් ලැබීම් ජර්නලයට. සඳුනිට පැහැදිලිද? ඔව් සර්. මට චුට්ටක් පැටලෙනවා. සඳුනි තාම ඔෆිස් එකෙන් කලින් එන වැඩුණා නේද? ආ? ඔව් සර්. ඔව් සර්. මම දැන් ආවේ. හරි. අත්ති දෙකුණුම් තාම මම මුදල් ලැබීම් කියන දාම මම ගැහුවේ නෑ. ඒක මේකේ පස්සේ කරන්න. ආපස්සෙ යවුම් සාලේ සහ සමාගම එක්ක කොහාටද යන්නේ? නන්දිනි? ආපස්සෙ යවුම්. ආපසු යවුම් ජර්නලය. ඔව් 1.7 සාලී සහ සමාගම. සාලී සහ සමාගම ආපස්සු යවුම්. right එතකොට 20000ක් වඩු යවලා දැන් 20000 වල වැට් නැහැනේ 20000 මෙතන දානවා වැට් එක කීයද 112යි නේ සාලි සමායෙන් ගත්තේ 100 එදිනේ බලන්න 90000ක වටිනාකම් බඩු ගත්ත වැට් එක 10800ක් ගැහුවා ඔක්කොම 1,800යි ඒ 90000 වඩු වලින් 20000 ප්‍රියයන් බාණ්ඩ ආපස්සට යවනවා. එතකොට 20000ට වැට් එක මේ වැට් එක තුල තියෙනවා. ඒ වැට් එකත් අයින් වෙන්න ඕන. 20000 වැට් එක කීයද? 20000 112ක්. කීයද? දෙදා 400 නේද? ඔව් සර්. 2400. ඊළඟට දින මොකද්ද? 1.8 ණයට විකුණුම්. යන්නේ විකුණුම් ජර්නලයට 1.8
නලින් සමාගම. නලින් සමාගම. ලක්ෂයයි. වැට් එක 112යි. එහෙනම් 12000යි. 1,12,000යි. එකයි 10 බැංකු ණයක් ගන්නවා. 1.10 බැංකු ණයක් ගන්නවා. දිල්ෂිකා බැංකු ණය ගන්නේ කොහෙද ලියන්නේ? මුදල් ලැබීම් ජර්නලයට. ඔව් අපි ඒක තියමු තාම මුදල් ලැබීම් ජර්නලේ මම රූට් කරලා තියෙන නිසා. 1.11 ණයකදී ලැබීම්. සඳුනි ණයකදී ලැබීම් කොහෙද ලියන්නේ අපි? නායකත්ව ලැබීම් මුදල් ලැබීම් ජර්නලය. right very good. 1.15 ණයට මිලදී ගන්නු නිවල් ට්‍රේඩර්ස් කොහෙද ලියන්නේ? 1.15 මේ සඳුනි කැනුම් ජර්නලේ නිමල් ට්‍රේඩර්ස් කීයද? 1.75යි. වැට් නැතුව 1.75යි. right වැට් නැතුව 1.75යි. වැට් එක කීයද? 1.75 වැට් එක 21000යි. 21000යි. ටෝටල් එක කීයද? 5යි 1යි 6යි 7යි 2යි 9යි 6000යි. 1,90,000යි. right 1.16 කඩකුලිය ආදායම් ලැබීම. පසින්දු අපි කොහෙද ලියන්නේ ඒක? 1.16 කඩකුලිය ආදායම්. පසින්දු අපි ලියන්නේ කොහෙද ඒක? පසින්දු මේ කොල්ලෝ සෙට් එකක් ගෙන කතා කරන්නෙම නැහැ නේ කොල්ලෝ ටික. සඳලි මුදල් සඳලි ලැබීම් කඩකුලිය ජර්නලය. ආදායම් මුදල් ලැබීම් ජර්නලය. right අපිට විකුණුම් ඔයාම කියන්නේ මුදල් ලැබීම් ජර්නලය. right ආපස්සු එවුම් නලින් සමාගම ඒක කොහෙද ලියන්නේ 1.20 ආපස්සු එවුම් නලින් සමාගම ඉස්පන්දායි වැට් එක කීයද? දැන් අපි විකුණපුවා නලින් සමාගම ලක්ෂ විකුණන වෙනෝනේ. නලින් සමාගම ලක්ෂ විකුණනවා. ලක්ෂයක වටිනාකම් බඩු. වටේ 12000යි 1.12යි. මේ ලක්ෂ බඩු වලින් 35000ක් වඩ වෙනවා. එහෙනම් මේ 12000 තුල තියෙන මේ 35000 වැට් එකත් අයින් වෙන්න ඕන. කීයද? 35000 වැට් එක 4200යි. ඔව් very good. ටෝටල් එක කීයද? 39200යි නේ. අනිම මං හරි නේද? ඔව් සර්. හරි. ආපස්සු යවු. සහිල් බ්‍රදර්ස් 1.15. sorry 1.25. Sahil Brothers 15,000 වඩ යවනවා. වැට් එක කීයද? 1800 නේද? මදිනි හරියද නේද? වැට් එක 1800 නේද?
15,000 112ක් කියන්නේ 110ක් කියන්නේ 1500යි. තව 100ට දෙකක් එන්න ඕනේ 150 300 1400. හරි නේද මම? හරි සර්. right. පස්සේදී 1.31 ණයට විකුණු විජිත විජිත් සමාගම වැට් රහිත අගය 1.75යි. වැට් එක කියනවාද නේ? වැට් එක කියනවාද නේ? 100ට 12යි. ඔව් ඒක මම දන්නවා. මට උත්තරේ කියන්න. එක ලක්ෂ 112 21,000යි. 21,000යි සර්. 21,000යි නේ? ඔව් සර්. ටෝටල් එක 1.5යි 6යි 7යි 2යි 9යි 196යි. 1.31 අතිරේක ප්‍රාර්ථනයේදී අශෙන් කොහොමද කියන්නේ? අතිරේක ප්‍රාර්ථනයේදී කොහොමද දෙන්නේ අශෙන්? අශෙන් කොහොමද දන්නේ ඒක? 1.31 අතිරේක ප්‍රාර්ථනයේදී සඳුනි වලට කියන්නේ සඳුනි මුදල් ලැබීම් ජර්නලය. right. ළමයි මුදල් ලැබීම් සියලු මුදල් ලැබීම් හැරෙන්න අනිත් සියලුම දේවල් අපි අදාළ ජර්නල් වලට දැම්මා. ටෝටල් කරමුද? ටෝටල් කරමුද? සර්ම කරගන්න නේද? බඩ එහෙමද? මම ටෝටල් ටික කන්ටක් ගාලා මම ටෝටල් ටික කියන්න දිල්ෂිකා මෙතන දිල්ෂිකා මෙතන මොකද ලියන්නේ? ගැනුම් ගිණුමට මාරු කරා. මාරු කරා කියලා කියන්නේ අපි කෙලින්ම කරපු දේවල් කියමුද? මොකද කරේ? දැන් ගිණුමට හරිද වැරද? හර අපි එහෙම ලියමු. හර කළා. ටෝටල් එක ටිකක් ගාලා දිල්ෂිකා 49800යි. මේ වැට් එක සර්. වැට් 49800යි හරි. 800යි. හරි. වටිනාකම 4,15,000යි. 4,15,000යි 5යි 9යි 14යි 4,15,000යි හරි. මුළු වටිනාකම මුළු වටිනාකම කියන්න 4,60,800 හරි නේද? මට දෙන්න මිනිත්තුවක් දෙන්න.
හරි කියමුද? ආපසු එවුම් ජනලය. දිල්ෂිකා මෙතන මොකද ලියන්නේ? ආපසු එවුම් ජනලය. මෙතන මොකද ලියන්නේ? සර් මේ දිලජිකාට පවර් කට් එකක් හින්දා මේ ලොග් අවුට් වුණා කිව්වා. පව කට්ටයක්ද? කරන්න දෙයක් නෑ ළමයි. දැන් මේක තමයි රටේ තත්ත්වය, රටේ කරුණිය ඔය. කරන්න දෙයක් නෑ. ඉස්සරහට කැම ටික තිබ්බොත් ලොකු දෙයක් කන්න. අපේත් කරුමේ කරන්න දෙයක් නෑ. හරි. 1:31 මේ නන්දිනී ආගෙන මට මෙතන මොකක්ද ලියන්නේ? 35 මෙතන මෙතන මොකක්ද ලියන්නේ? ආපසු යවුම්ගිණුමට බැර කළා. ආපසු යවුම් ගිණුමට බැර කළා. ඔව් very good. හේතුව මොකෝ? වියදමක් අඩු වෙනවා. 35000යි මෙතන 8412 එකක් 4200යි 4200යි මෙතන 39200යි 39200 very good. හරි. සඳලි මෙතන මොකක්ද ලියන්නේ? සඳලි සඳලි වගේ ඉන්නවද? ඔව් සර් විකුණුම් ජනලය නේද? ඔව්. විකුණුම් ගිණුමට බැර කළා. මම ටෝල් ටික කියන්නක් ගාලා 2.75 මෙතන 2,75,000යි හරි 30000යි හරි ලක්ෂ 3යි. ලක්ෂ 3යි නෑ 6 2යි 8යි 9 1යි 10 බිංදුව එකක් 3,08,000යි නේද? පොඩි වටිනාකම ඔව් සර් කීයද? 3,08,000යි නේද? 3,80,000යි right. මේකත් මට හම්බ කියන්නේ ආපසු යමු ජනලය. මෙතන මොකක්ද ලියන්නේ? ආපසු එවුම් ගිණුමට හර කරා. very good. ආපසු එවුම් ගිණුමට හර කළා. හේතුව ආදායම් අඩුවීම. 35000යි 4,200යි 4200යි 39200යි. 39200යි. විභාගය පාස් වුණොත් හැමෝම ත්‍රිකුණාමලයේ ගිහිල්ලා මාබල් බීච් එකේ ගිහිල්ලා සඳල්ලාගේ දෙකේ ලන්ච් එකේම අරගෙන ඉන්න පුළුවන්. ජීවන්ස ඊළඟ කරන්න එක සම්පූර්ණ තේරුණාද? සල්ලි කවන්නේ නැහැ නේද ආවල කට්ටිය? කමන්නේ නැහැ සර්. කවන්නේ නැහැ නේ. හරි. මාබල් බීච් යන්න පුළුවන්. කින්නියා වුණ වතුර වලින් බාන්න යන්න පුළුවන්. ප්‍රීමා ෆැක්ටරි එක. හරි. දැන් මේ ටික කාට තේරුන්නේ නැත්තේ? අනේ සර් මට නම් මෙලොඩියක් තේරුන්නේ නැහැ. කාටද එහෙම තේරුන්නේ නැත්තේ? කවුද එහෙම කියන්නේ? සඳියාවට තේරෙනවද? ඔව් සර්. අශෙන්
right අශෙන් ඔව් කියනවා සඳලි සර් මම තමයි ඉස්සරට කිව්වේ ඔව් කියලා. right I'm sorry උදේ කවුද Oppo A3 එකකින් එන්නේ Oppo phone එකේ කවුද ලොග් වෙලා තියෙන්නේ සර් මම හංසිකා. හංසිකා හරි හංසිකා මට sorry මම ඔයාලට නම් නම පෙන්නන්නේ නැහැ මට ඒක නිසා මට වත් එක්ක කතා කරන්න බැරුණා මට හංසිකා කොහොමද තේරුණාද තේරුණා සර් ක්ලාස් එකට ලොග් වෙන්න පරක් වුණා. වීඩියෝ එක බලනවා. ඔය අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න ප්‍රශ්න තිබ්බොත් මම ඔන්ලයින් කතා කරන්න මේ කතා කරපු පිළ සම්බන්ධයෙන් ගැටලුවක් නෑ නේද මොකද නේ හරි නදී ඔයාලට කොහොමද තේරුණා සර්. right චලින්ද විදිහේ චලින්ද පංගන ලොග් අවුට් වෙලා පවර් කට්ටයක් වෙන්නේ නැති කරන්න දෙන්නේ නැති හරි ළමයි දැන් මට මම දැන් ඊළඟට මම යනවා මුදල් ලැබීම් channel එකට මම බෝඩ් එක මකනවා නදිනි මට ඩබල් ඉංග්‍රීස් ලියද්දී මට මේ ඉලක්ක ටික මට ඔයා කියන්න ඕන හොඳද හා සර්. right මම බෝඩ් එක මකුණ කවන්න නැද්ද හා සර්. right මම ප්‍රාර්ථනා කරන මේ ආකාරයේ ගාණක් එන්න කියලා භාගයට මේස් ගාණක් අපි ඊට පස්සේ යනවා මුදල් ලැබීම් ජර්නලයට නාලක සමාගමේ මුදල් ලැබීම් ජර්නලය මෙන්න දිනය ඔන්න දිනය right දුන් වට්ටම් විස්තරය වටිනාකම right ඔන්න විශ්ලේෂණ තීරු ටික ඒ යටතේ අපිට විකුණු නායක ඇති ලැබීම් ආදායම් වෙනත් ලෙජර් පිටුව right මුදල් ලැබීම් ජර්නලය විශ්ලේෂණ තීරු right දිනය දුන් වට්ටම් විස්තරය වටිනාකම ලෙජර් පිටුව විශ්ලේෂණය යටතේ අපිට විකුණු නායක ඇති ලැබීම් ආදායම් වෙනත් ලැබීම්
ෆෝමැට් එකේ සුපුරුදු පරිදි අපේ කවුරුත් දන්න ෆෝමැට් එක. වෙනසක් නැහැ ඒකේ. right. sorry. අපිට මුදල් ලැබීම් ජර්නලට යන පළවෙනි කණුදනුව තියෙන්නේ මුදල් ලැබීම් ජර්නලට යන මුදල් ලැබීම් ජර්නලට යන පළවෙනි කණුදනුව තියෙන්නේ අපිට අපිට විකුණුම් 1.6 1.6 right අපිට විකුණුම් right 1,75,000යි හරිද තමයි දැන් මේක හරිද අපිට විකුණුම් 1,75,000යි මේ තුල වැඩ තියෙද නැද්ද නෑ වැට් නැහැ. ඔව් මං කියවනේ වැට් නැහැ කියලා වටිනාකම් తీරේ වැට් නැහැ. වැට් එක කීයද? විසි එක්දාහයි ඔව් 1,75,000න් 112 කියන්නේ 21,000 නන්දිනි. 10,500 10,500 10,500 10,500යි 10,500 21,000යි නේ. හරි. එතකොට මුළු වටිනාකම බිඳුවයි 6යි 1.96යි. තමයි ප්‍රශ්නේ මේකයි. මුදල් ලැබීම් ජර්නලයේ ලියන්නේ 1.96ද 1.75ද? ආලමයි 1.96 1.96 බලන්න ළමයි දැන් අපි කවදා හරි දැන් ඔබලා කාල සීමාව අවසානයේ මුදල් ලැබෙන්න කියන්නේ මේ මෙන්න මේ තීරුවල එකතු අපි මාරු කරන ලෙජර් එක නේ. දැන් අපිට විකුණුම් තීරුවේ එකතුව මාරු කරනවා ලෙජර් එකට. මේ මාරු කරද්දි මොකක්ද ඉස්සරහන? මදිරි මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර ඉතල විකුණුම් ගිණුමට 1.96ක් දැන් මෙතන 1.96 මම 1.96 ලිව්වා. වැට් එක වටිනාකම ලිව්වා. එතන මේ 1.96 විකුණුම් ගිණුමට යනවා. ඇත්තට මේ 1.96ම විකුණුම්ද නෑ එකෙන් 21000ක් වැට් එක. ඒ 21000ක් වැට් එක.
මේක 21000 වැට් එක. right? දැන් 21000 වැට් එක. එතන 1.96ක් දැම්මොත් අත්ති විකුණුම් තීරුවට ඒ 1.96ම යනවා විකුණුම් බිඳුමට. එතන විකුණුම් ඉන්ෆ්ලේට් වෙලා වැඩි වෙලා පෙන්නන්නේ. right? විකුණුම් වැඩි වෙලා පෙන්නන්නේ. එතන මොකද වෙන්නේ? එතන මොකද කරන්නේ? දැන් මෙතන 1.96 දැම්මොත් ඒක වැරදි කියලා පිළිගන්නවද? අලමයි මෙතන 1.96 දැම්මොත් ඒක වැරදි කියලා පිළිගන්නවද ඔයාලා? ඔව් සර්. මොකද 1.96ම විකුණුම් නෙවෙයි. ඒකේ අතන 1.75යි විකුණුම්. මේ 21000 අපි නාලක ව්‍යාපාරයේ ආදායම් මධ්‍ය බාර විදිහට ගෙවන්න ඕනේ. ගෙවිය යුතු වැට්. දැන් මේක ඉස්සරහට ගියොත් යන්නේ කොහමද? මුදල් ගිණුම හර 1,96,000යි. විකුණුම් ගිණුම බර 1,75,000යි. ගෙවිය යුතු වැට් බර 21,000යි. එහෙමනේ යන්න ඕනේ. හරි? තමයි වැට් තියෙන අවස්ථාවක මුදල් ලැබීම් ජර්නලයේ මුදල් අත්පිට විකුණුම් වලින් වැට් තියෙන අවස්ථාවක අපට right වැට් කියලා ඉරුවක් පෙන්වන්න වෙනවා. හරිද? වැට් කියලා ඉරුවක් පෙන්වන්න වෙනවා. එතකොට වැට් ණය ගැති ලැබීම් වෙනත් ආදායම් වෙනත් ලැබීම් ලෙජර් පිටුව. right? ආදායම් වෙනත් ලැබීම්. අනිත් ජර්නල් වල වගේම වැට් වල වෙනම පෙන්නන්න. right? මෙතන වැට් එක කීයද? වැට් එක 21000යි. මෙතන 1.75,000. කාර්ड දෙක පැහැදිලි නැත්තේ? කාර්ड දෙක පැහැදිලි නැත්තේ? මෙතන 1.96,000. කාර්ड දෙක පැහැදිලි නැත්තේ? ඉතින් සර් ඔය කලින් ඔක කොහොමද ලියුණා හරිනේ සර්. දැන් බලන්න අපිට කපන්න වෙන්න ඕනේ. සර් නම් ඔහොම මකයි. අපිට ඔහොම කන්න බෑනේ. මම දන්නවා ඔයාලා මට බලින්න බෑ කියලා. ඔය තමයි ඒක එහෙම එකපාරටම නොලිව්වේ. එහෙම ලිව්වනම් ඒක අවස්ථාවේ ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් පොඩක් කවලා හදුවට පස්සේ ඒක තේරෙනවා ඔයාලට. කාටද තේරුන්නේ නැත්තේ? කාටද මේ තේරුන්නේ නැත්තේ? නදිනිට තේරෙනවද? ඔව් සර්.
අශේන්ට සඳලි තේරුණා සර්. හංසිකා තේරුණා සර්. සඳුනි තේරුණා සර්. ඔව් දැන් මෙතන මේ විකුණුම් ගිණුම දැන් මේ විකුණුම් තීරු එකතුව යන විකුණුම් ගිණුම බැර මුදල් ගිණුම හර දැන් 1.96ක් දැම්මොත් විකුණුම් ගිණුමට වැරදිනේ ළමයි ඒක. ඒ 1.96න් 21ක් පැට් එකට යන්නේ. ගෙවිදු වැට්. අර අනිත් ජර්නල් වගේ වැට් වලට යන තීරුවක් පෙන්වන්න එච්චරයි. ඊළඟට මොනවද යන්නේ? 1.6 නේ. ඊට පස්සේදී 1.10 බැංකු ණය. බැංකු ණය කීයද? 2,50,000යි. එක් කොහොමද යන ළමයි? වෙනත් ලැබීම. වෙනත් ලැබී. ඊට පස්සේ 1.11 ණයගත් ලැබීම 90000ක් ලැබෙනවා. 90000 ලැබෙනවා. දුන් වට්ටම 110යි. right? දුන් වට්ටම 110යි. දැන් මෙතන 90000 කියන්නේ ළමයි අපට හම්බෙච්ච ගාන. හරිද? ඇත්තටම එතෙන්දී නම් මං දුන් වට්ටමෙන් අඩු කළ වට්ටම අඩු කළයින් පසු ගාන තමයි එතන තියෙන. ඒක 90000 ගාව ලියා ගන්න ඕන. වට්ටම අඩු කළ පසු කියලා. හොඳේ. මේ 90000 තියෙන්නේ වට්ටම අඩු කළ පසු කියලා ලියා ගන්න ඕන ඔයාලා. හරිද? වට්ටම අඩු කළ පසු කියලා ලියා ගන්න ඕන ඔයාලා. මම මේක ජීවන් සර් ගතිය මාර්ගයෙන් ඔයාලට මේක එවනවා. බය වෙන්න එපා. වට්ටම අඩු කළ පසු කියලා ලියා ගන්න ඕන එකේ. හරි? එතකොට 90000යි. එතකොට 90000 කියන්නේ 110 වට්ටමක් නේ දීලා තියෙන දුන්නු වට්ටම. ඒ කියන්නේ 90000 කියන්නේ අන්න මුළු මුදල 100යි වට්ටම 10යි එහෙනම් වට්ටම දුන් වට්ටමද වට්ටම අඩු කළ පසු මුදල 90යි වට්ටම අඩු කළ පසු මුදල 90යි හරි එහෙනම් මේ 90 තමයි 90000ට සමාන වෙන්නේ එහෙනම් 90000 90න් බෙදලා 10න් වැඩි කරන්න වට්ටම කීයද 10000යි එහෙනම් දුන්නු වට්ටම 10000යි හරි ණය ගැති ලැබීම වටිනාකම සල්ලි වලින් හම්බ වෙන 90000යි ණය ගැති ලැබීම කාටද තේරුන්නේ නැත්තේ කාටද තේරුන්නේ නැත්තේ සමහරවිට තේරුණාද සමහරවිට තේරුණාද සඳුනිට සඳරි වට තේරුණාද ඔව් සර්. හරි අශේන් නදිනි ඔව් සර්. right
මේ 90 ගානේ ලියා ගන්න ඕන වට්ටම අඩු කළ පසු වටනාකම කියලා. ඊට පස්සේදී 1.16 කඩකුලිය ආදායම් ආදායම 25000යි. ඒක කොහොමද දැන් ළමයි? ඒක කොහොමද යන්නේ? ආදායම් ඔව් very good. ආදායම් 1.18 අපිට විකුණු හත්ත 50000යි. 75000 කියන වැට් නැතුව වැට් එක කීයද? 75000 කියන වැට් නැතුව වැට් එක කීයද? 7500යි 7500යි 1500 කියන්නේ 9000යිද? 14000යිද? නමදාහස ඔව් 9000යි. ඒතර ඔක්කොම 84000යිනේ. හරි නේද? 75000යි වැට් හරි අපි සර්. කියතලු 9000ක් යන වැට් එකට. ඊට පස්සේ 1.31 අතිරේක ප්‍රාග්ධනය 2,30,000යි. එක්ක කොහටද යන්නේ? මට අක්කට ඔල් ටික කියන්න. මට අක්කට ඔල් ටික කියන්න. මට ටෝටල් එක කියලාමයි 6,45,000යි 6,35,000 නේ. 6,45,000යි right.
6 ලක්ෂද 8 ලක්ෂද 6 ලක්ෂ වෙන්න බෑ නේද ළමයි. මෙතන 2.30ක් මෙතනම තියෙනවනේ. මෙතන 2.50යි 4.80යි. කීයද? 8,75,000යි. ඔව් 8,75,000යි. එකක් ලියන්න බැරි වෙලා සර්. රයිට්. හරි. දැන් ඔන්න ළමයි දැන් කාටද මේක තේරුම් නැත්තේ කත්වේදියා? සඳලි සහස් නදිනි සඳුනි මේ ඉලක්කම් ආවේදී පැහැදිලිද? මං ගුවා නායකති ලැබීම් වලදී මේ 90,000 දීලා තියෙන්නේ වට්ටම අඩු කරලා පස්සේ කියලා. අනිත් සියලුම දේවල් වැට් සහ වැළඳ වට්ටම් වලට කලින්. හරි? මේ ඉලක්කම් ආපු දේ ගැන කාට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා. ඇවරයි දුම් වාරයි. මම හිතුවා ප්‍රශ්න නැහැ කියලා. හරිද? හරි. දැන් මම යන්නේ මේවට ජර්නල් සරහන් ලියන්න. හරිද? ජර්නල් සරහන් ලියන්න යන්නේ. අපි මම හිතුවක් දෙන්නම්. අංගාලා ලියා ගන්න දෙයක් ඉන්නවනම් right මම බෝඩ් එක මකනවා. හරි. අපි දැන් යන්න හදන්නේ මේ සියලුම ජර්නල් වල තියෙන එකතුවන් ලෙජරේට මාරු කිරීම සඳහා අවශ්‍ය කරන ජර්නල් සරහන් පිළියෙල කරන්න යන්නේ. මේ සියලුම ජර්නල්යන්ගේ තියෙන එකතුන් ලෙජරේට මාරු කරන්න අවශ්‍ය කරන ජර්නල් සරහන් පිළියෙල කරන්න යන්නේ. අපි දන්නවා මම ගුව ජර්නල් සරහන් ලියන්නේ මෙන්න මේ ආකාරයේ පොදු ජර්නලයක් ගහ ගන්න ඕන. ජර්නලයක් අඳගෙන ඒ ජර්නලේ තමයි ජර්නල් සරහන් ලියන්නේ. හරිද? මේක අතර වෙන පොදු ජර්නලය කියන්නේ මෙන්න මේ ආකාරයේ ලෙජරේට මාරු කරද්දී ජර්නල් සරහන් ජර්නල් වල එකතු වල ලෙජරේට මාරු කරද්දී ජර්නල් සරහන් ලියන්න භාවිතා කරන ජර්නලයක්. මේක ඉතින් අර ගැනුම් විකුණුම් ආපසු යවුම් මුදල් ලැබීම් මුදල් ගෙවීම් මුදල් ගෙවීම් කියන සියලුම ජර්නල් යන කිසිදු ජර්නල් එකක නොලියන දේවල් තමයි මේක ලියන්නේ. මේ වගේ ජර්නල් සරහන් ලෙජර් ශේෂයන් ලෙජරේට මාරු කිරීමේ ජර්නල් සරහන් යන්නේ පොදු ජර්නල් තමයි. ඒක කියන පාඩම අපේ. නමුත් මේ පොදු ජර්නල් භාවිතා කරනවා මහ දෙයක් නැති මේ ෆෝමැට් එකක් තියෙන්නේ. මේකේ ජර්නල් සරහන් ලියන්න තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම යමු ගැනුම් ජර්නලේ එකතුන් ලෙජරේට මාරු කරන ජර්නල් සරහනට මට කියන්නේ ගැනුම් ජර්නලේ වටිනාකම් තීරුව එකතුව වැට් තීරුව එකතුව මුළු වටිනාකම ගැනුම් ජර්නලය වටිනාකම් තීරුව එකතුව වැට් මුළු වටිනාකම. ආයි කියන්නේ වටිනාකම කීයද? අදිනේ 3,25,000යි. 3,25,000යි. හරි. වැට් 49,800යි. 49,000. ටෝටල් එක 4,64,800යි. රයිට්. මට ඔහොම කියන්න
එජිනට මාරු කිරීමේ දවසරාන පොත්ජය අපි යන්නේ එක ගැනුම් ගිනුම් ගණුම් ගිනුම හර අර හරි 3,25,000යි 3,25,000යි ලැබිය යුතු වැඩ් ගිණුම හර ලැබිය යුතු වැඩිම හර 49,800යි 49,800යි ණය හිමි ගිණුම බැර ණය හිමි ගිණුම බැර 4,64,800 මොකද සංලක්ෂය අපි නරේෂන් එකක් ලියන්න ඕන මොකද කරේ කියලා ගැනුම් ජර්නලේ එකතුව ලෙජරයට මාරු කිරීම very good very good ඔය තමයි යන්සරාන මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවද අදාළ වටිනා වැට් රහිත වටිනාකම යන්න ඕනේ ගැනුම් ගිණුමට වැට් වටිනාකම යන්න ඕනේ ලැබිත වැට් ගිණුමට මොකද අපි ඒක ක්ලේම් කරනවා සම්පූර්ණ යොදව යන්න ඕන ණය හිමි ගිණුමට සම්පූර්ණ වටිනාකමට ණය හිමියන් පිහිටවන්න ඕන ගැනුම් කියන්නේ වේදනාවක් වේදනාවක් වැඩි වීම හර ලැබිත වැට් කියන්නේ වත්කමක් වත්කම වැඩි වීම හර ණය හිමියෝ කියන්නේ වක්කීමක් වක්කීම වැඩි වීම බැල ඊළඟට අපි යන් ආපසු යවුම් ජර්නලයට සර් ඒකේ වටිනාකම 3,25,000ද උතන් මම දැන් ඔක්කොම මතලා නේද? කීයද වටිනාකම් තීරයකද මම දන්නවා මම මක්කෝ එක ටෝටල් එක කීයක් ආවද මේ ගන්න නේද 4,50,000 නෙමෙයි. කීයද 4,50,000ද 4,15,000. කීයද 4,15,000. ආව් නැත්නම් මේ ටෝටල් 4,15,000 නේ ඉතින් 800යි 9 17 හොඳ දෙක 4යි 5යි 6යි ඔව් ඒ ගාන වෙන්න ඕන හරි නේද දැන් හරි නේද හරි සර්. හරි ඊට පස්සේ මට කියන්න ආපස්සට යවුම් ජර්නලය වටිනාකම වැට් එක මුළු වටිනාකම අකල් කියන්න වටිනාකම කො ළමයි 35,000යි 35,000යි හරි වැට් එක 4,200යි 4,200යි හරි 39,200යි 39,200යි මේ ඉලක්කම් වලට හැම එකයිද ඉලක්කම් වලට හැම එකයිද හරි ඔය කියන්න ඉස්සරහට මන්ට ණය හිමි හර 35,000යි ණය හිමි ගිණුම හර කීයද 35,000යි ණය හිමි හර 39,200යි. ඔව් ළමයි 39,200ක් කියන්න මොකද හේතුව බලන්න මිලදී ගැනුම් ජර්නලයේදී වැට් එක්ක වටිනාකමට තමයි ණය හිමිය බැර කරේ වැට් සහිත වටිනාකමට ණය හිමිය බැර කරේ එහෙනම් එයාලා දාපු හරවලයවද්දි වැට් එක්ක වටිනාකමට එයාලා හර කරන්න ඕන මොකද ගැනුම් ණයට ගනිද්දි වැට් සහිත වටිනාකම තමයි ණය හිමිය බැර කරේ එහෙනම් ඒ වාපු හරවලයවද්දි වැට් එක්ක වටිනාකම තමයි එයාලා හර කරන්න ඕන ණය හිමි ගිණුම හර 39,200යි ඊට පස්සේද ආපසු යවුම් ගිණුම
බැල කීයද? 35,000. 35000යි. ඊට පස්සේද? වැට් දැන් මොනවද? මොනවද? ගෙවිය යුතුයි. ණය මොනවද? බලන්න දැනුම් ජර්නලේ එයාලගේ ණයට ගනිද්දි කොහාටද දැන් මේ ලැබෙයිද වැට්ටවලට? එහෙනම් ඒව ආපහු හරවල යවද්දි කොහාටද දාන්න ඕන? ලැබිය යුතු වැට් 4200යි. බලන්න ණයට ගනිද්දි දැනුම් ජර්නලේ ගනිද්දි වැට් දැන් මේ ලැබිය යුතු වැට් ඒවා ආපහු හරවල යවද්දි ලැබිය යුතු වැට් එක අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. එහෙනම් ඒක ලැබිය යුතු වැට් බල වෙනවා. ඔය සලක්ෂේ ආපසු යවු ජර්නල් එකතුව ලෙජරේට මාරු කරමු. කාටද මේ පැහැදිලි නැත්තේ? එක පැහැදිලිද? ණයට ගනිද්දී අපි දැන් මේ ලැබිය යුතු වැට් වලට ඒ ණයට ගත්ත ඒවා හරවල යවද්දි ඒ ලැබිය යුතු වැට් එක අඩු වෙනවා. ක්ලේම් කරන්න පුළුවන් වැට් එක අඩු වෙනවා. අන්න ලැබිය යුතු වැට් බැර වෙනවා. හරිද? නන්දිනි සඳලි සඳුලි අශේ ඔව් සර්. ණයට ගනිද්දි දැන් මේ ලැබිය යුතු වැට් එකට ඒක හරවල යවද්දි ලැබිය යුතු වැට් එක අඩු වෙනවා. දැන් වත්කම අඩු වෙනවා. අපි ඊට පස්සේ යමු වික්‍රම ජර්නලයට. වික්‍රම ජර්නලයට යමු අපි. කියන්න ළමයි. වටිනාකම නදිනි 2,75,000යි. වැට් එක 33,000යි. මුළු වටිනාකම 3,08,000යි. හරි අනිත් කට්ටියත් මේ ඉලක්කම මතක ගන්නේ නේද? අදිනේ මම මට කියන්න ඩබල් එන්ට්‍රි ණය ගැති ගිණුම හර ණය ගැති ගිණුම හර කීයද? 3,08,000යි. හරි ගෙවිය යුතු වැට් ගිණුම බැර very good කීයද? 33,000යි. 3000යි very good විකුණුම් ගිණුම බැර 2,75,000යි. 2,75,000 යාන සංලක්ෂයේ වික්‍රම ජර්නල් එකතුව ලෙජරට මාරු කිරීම. අපි පස්සෙන් ආපසු එවුම් ජර්නලයට. කාටවත් තේරෙනවද ආපසු වික්‍රම ජර්නලය? අපි පස්සෙන් ආපසු එවුම් ජර්නලයට. කාටවත් තේරෙනවද වික්‍රම ජර්නලය? ගැටලුවක් තියෙනවද වික්‍රම ජර්නල සම්බන්ධයෙන්? ගැටලුවක් තියෙනවද වික්‍රම ජර්නල සම්බන්ධයෙන්? නෑ සර්. ආපසු එවුම් ජර්නලය මට කියන්න වටිනාකම 35,000යි. 35,000යි හරි. පැට් එක
හාරදාස් 200යි 4200යි. මුළු වටිනාකම 39200යි 39200යි. අනිත් කටියත් මේ ලැක්කම වලට ගායද? හරි. මට කියන්න සඳුනි අඩවා කියන ටක් ගාලා මේක. සඳුනි මම කරන්න. සඳුනි මම කරන්න. සඳුනි මම කරන්න. මාව ඇහෙනවද ඔයාට? සඳුනි මාව ඇහෙනවද? කවුද? කියන්න සඳුනි. right. සඳුනි ඔයා කියන්න. ආපසු එවුම් ගිණුම හරි. කියන්න. ආපසු එවුම් ගිණුම හර ආපසු 39200යි. ආපසු එවුම් ගිණුම හර 39200යි. නෑ. ආපසු එවුම් ගිණුම හර එක හරි. ආදායමක් අඩු වීම. 39200 නෙවෙයි. 35000 විතර. ඔව් 35000 වෙන්නේ නැති කියලා කියන්න බෑ. ඊට පස්සේ ගෙවිය යුතු වැට් හර 4200යි. oh very good. ගෙවිය යුතු වැට් හර 4200යි. හරි. ණය ගැති බැර 39200යි. ණය ගැති ගිණුම බැර 39200. සංලක්ෂ ලියා ගන්න. ආපසු එවුම් ජනල එකතුව මෙතනට මාරු වෙනවා. අන්න විකුණපුවා ආපහු එවන්නේ. මේ විකුණපු එකේ පිරිවැය. ඔය විකුණුම් කිරීම තියෙන්නේ විකුණුම් බඩුවල ඒ ආදායම විතර වැට් එක නැහැ. ආයෙන විකුණුම් කිරීමෙන් අයින් වෙන්නත් ඕන වැට් නැතුව. ගෙවිය යුතු වැට් විකුණද්දී ඒ විකුණුම් බඩුවල විකුණුම් වටිනාකමට අදාළ වැට් එක ගෙවිය යුතු වැට් එකට දැම්මේ. මොකද අපි ඒක ආදායම බඩු බලවලට ගෙවන්න ඕන නිසා. ඒ බඩුව ආපහු එවද්දී ඒ වැට් එක ගෙවිය යුතු වැට් එක තමයි අයින් කරන්නේ. ගෙවිය යුතු වැට් එක අඩු වෙනවා. වක්කීම අඩු වෙනවා. ඒ නිසා හර වෙනවා. අවසාන ණය ගැතිව අඩු වෙන්න ඕන. විකුණුම් වටිනාකම සහ වැට් එක යන දෙක එකතු වෙන්න. පැහැදිලිද ඔය ටික? සඳුනි පැහැදිලිද? සඳුනි සඳුනි පැහැදිලිද? සර් මට ආපසු එවුම් ජර්නලය අර වැට් එක අපි අයින් කරන්නේ ඇයි කියන එක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? එමනේ අපි දැන් විකුණද්දී මේ දෙන විකුණුම් වටිනාකම විකුණුම් ආදායම මෙතන වැට් එක මුළු වටිනාකමට තමයි අපි ණය ගැතිය පිටවන්නේ. ණය ගැතිය පිටුවේ මුළු වටිනාකම. මේ තියෙන්නේ 3,80,000ක්. මේ 3,80,000 තුල 33000ක් වැට් එක 2,70,000ක් විකුණුම් ආදායම. ඉතින් විකුණුපුව ආපහු එවද්දී අපි විකුණුම් වටිනාකමෙන් අඩු කරන්නේ විකුණුම් ගිණුමෙන් අඩු කරන්නේ වැට් එක නැතුව. මොකද විකුණුම් ගිණුමට දැම්මෙත් වැට් එක නැතුවනේ. එහෙනම් විකුණුම් ආපහු එවද්දී විකුණුමකින් අයින් කරනවත් තමයි වැට් එක නැතුව. ඔක්කොම මේ 3,80,000 ණයගැතියොන්ගේ 39200 බඩු ආපහු ඇවිල්ලා. ඒ 39200 බඩු වලින් 35000ක් විතර විකුණුම් ගිණුම තියෙනවා. දැන් විකුණුම් ගිණුම හරවෙන් අඩු අයින් වෙනවා 35000. වැට් ඒ 35000 දාලා වැට් එක තියෙන්නේ ගෙවිතු වැට් ගිණුම. ඒ ගෙවිතු වැට් එකත් දෙක අයින් වෙනවනේ. ඒ 35000 දාලා වැට් එක 4200ක් අයින් කරනවා ඒක නිසා. අවසාන වශයෙන්
39200කම ණය ගතිය අඩු වෙන්න ඕනේ. හේතුව මේ ණය ගතිය කිරීම තියෙනවා. මේ 3,80,000 තුල තියෙනවා වැට් එක සහ විකුණුම් වටිනාකම කියන දෙකම. එනිසා වැට් එකෙන් සහ විකුණුම් වටිනාකම දෙක එකතු වෙනම ණය ගතියම අඩු වෙනවා. ඒ කියන්නේ ණය ගතියම බැල කරන්න. තමන් කරපු දේම අනිත් පැත්තට කරන්න ඕන. සතුටුට මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් ආපහු 6-7 සැරයක් මේ ගාන ප්‍රැක්ටිස් කරන්න. මේක හොඳ ගානක්, මේ ගාන පොඩි ගානක් වුණාට ළමයි හොඳ එක්සර්සයිස් එකක් දෙනවා මේකේ. පොඩි ගානක් වුණාට. පොඩි ගානක් වුණාට මේ හොඳ එක්සර්සයිස් එකක් දෙනවා. රයිට්? මම බෝඩ් එක වහන්නද? हाँ सर රයිට්. පුළුවන් තරම් මේ ගාන ප්‍රැක්ටිස් කරන්න 6-7 සැරයක් ප්‍රැක්ටිස් කරන්න. මම බෝඩ් එක වහන්නද? ඇවරයි දෙවරයි තුන් ඇවරයි හරි. දැන් මේ ගණන් ජර්නලේ පොත් ජර්නලේ යටින්ම මට දැන් ඉන්න නෑ මම ඉස්සරහට මකනවා. මේ යටින් ඔයාලා තියෙනවනේ මුදල් ලැබීම් ජර්නලේ ජර්නල් සරහන් ටිකක් මේ යටින් මේ හැම දිගට යනවා හොඳද? මුදල් ලැබීම් ජර්නලේ ජර්නල් සරහන් ටිකක් පොත් ජර්නලේ යටින් දිගට යන්න ඕන. මම බෝඩ් එක මකනවා. දැන් මම කරන්න යන්නේ මොකද්ද? මුදල් ලැබීම් ජර්නලේ ජර්නල් සරහන් ටිකක් ලියන්න යන්නේ. මුදල් ලැබීම් ජර්නලේ ජර්නල් සරහන් ටිකක් ලියන්න යන්නේ. ඔන්න පොත් ජර්නලේ සර් එකට වෙනම පොදු ජර්නලයක් අඳින්න ඕනද? නෑ අර මට ඉඩ නිසා මම කරේ අර ජර්නලේ වටින් ලියන්න. අර ජර්නල් එක කන්ටිනියු කරන්න හොඳයි. මේ මට ඉඩ නෑ ඒක මම එහෙම කරේ. හරි. අර හරි. දැන් කියනවා ඉස්සර කලින් පොත් ජර්නලේ හරබර කියලා ලිව්වේ නෑනේ. ඇයි මේක ලියන්නේ? ඒක වැරදිනේ. එහෙම කරන්න එපානේ. මෙහෙම ලියන්න ඕනේ නෑ ළමයි. මම නිකන් ලියන්නේ නැලේ පොත් ජර්නල් එක කියලා ගාවා. ඒ වගේ ඉරිදයක් ගාලා ජර්නල් ටික සරහන් ටික ලියන්න සංලක්ෂණ යන්නේ ඊයේ ලකුණු හම්බ වෙනවා. මේකට යන්න දාන්න ඕනේ නෑ හොඳේ. මේ පැත්ත ඕනෙත් නෑ. හරි. මුදල් ලැබීම් ජර්නල් ටික අපි. පළවෙනියටම විකුණුම් දුන්වට්ටම් තීරුව. කියන්න මට එකතුව. දුන්වට්ටම් 10,000යි. 10,000යි. මොකද ඉස්සරහන අක්කල කියන්න නදිනේ. දුන්නට්ටම් ගිණුම හර ණයගැති ගිණුම බැර. දුන්වට්ටම් ගිණුම අර ණයගැති ගිණුම බැරි. ණයගැති ගිණුම බැර. සංලක්ෂණ මොකද නදිනේ? සංලක්ෂණ මොකද්ද? දුන්නට්ටම් තීරුව එකතු ලෙජරයට මාරු කිරීම. very good. දුන්වට්ටම් තීරුව එකතු ලෙජරයට මාරු කිරීම. ඊට පස්සේ අත්පිට විකුණුම්. टोटल किती सदली 2,50,000යි. 1,50,000යි. සදලි මට කියන්න ටක් ගාලා ඩබල් එන්ට්‍රි. අත්පිට විකුණුම් හර ආපහු කියන්න. සදලි ආපහු කියන්න මට එක. මුදල් ගිණුම හර හරි. 2,50,000යි. හරි. අත්පිට විකුණුම් බැර ඔව් විකුණුම් ගිණුම බැර. අත්පිට වන්නයි විකුණුම් ගිණුම
බැර. සඳලි ඔම්මට සලක්ෂිත කියන්න. විකුණුම් ගිණුමේ එකතුව ලෙජරයට මාරු කිරීම. විකුණුම් තීරුවේ විකුණුම් තීරුවේ එකතුව ලෙජරයට මාරු කිරීම. සඳලියා වැරදි උත්තර දුන්නොත් අපි ඔයාලා ඉදිරියට එන්නේ නැහැ හොඳද? හරි. ඇහුණද සඳලි? සර් මම නෙමෙයි හොඳ. එහෙනම් කවුද කිව්වේ? සර් නම කියන එක පැහැදිලි නෑ සර්. හරියට සඳනිද සදවිද කියලා. අන්න ඒක ඔයාලගේ සයන් ඉගෙන කට්ටිය වැඩි. සඳලි ඉන්නෝ, සඳමිනි ඉන්නෝ, සෙට් එකක් ඉන්නවා. හරි. ඊට පස්සේ මට කියන්න වැට් තීරුව එකතුව. කීයද? තිස් 10යි. ඩබල් එන් ටිකක් ගාලා එකේ. අන්න චැලෙන්ජ් එක. පුළුවන් නම් කවුද වැඩකාරයා? කවුද දක්ෂයා? බලමුද? පුළුවන් නම් කියන්න. පුළුවන් නම් කියන්න. නන්දිනි මුදල් ගිණුම හර වැඩ් ගිණුම බැර. මොන වැඩද? මොන වැඩද? ආනන්දිනි සඳලි ඔයා කියන්න. ගෙවිය යුතු වැඩ්. ඔව් ගෙවිය යුතු වැඩ. මුදල් ගිණුම හර ගෙවිය යුතු වැඩ් ගිණුම බැර. හේතුව මේ විකුණුම් හා සම්බන්ධ වෙන්නේ නේද? අපි කස්ටමර්ස්ලගෙන් වැට් එක එකතු කරලා ගෙවන්න ඕන. 20000 පාඩුව. එහෙනම් මුදල් ගිණුම හර 30000යි ගෙවිය යුතු වැඩ. 30000යි. සංලක්ෂ්‍ය මොකද්ද? වැඩ් තීරුව එකතුව ලෙජරයට මාරු කිරීම. very good. කෙනෙක්ට ඕන නම් මේක මෙහෙම කරන්න පුළුවන්. හොඳද? මේ දෙකම එක ලියන්න පුළුවන්. මුදල් ගිණුම මොකද වැටෙන්නේ විකුණුම් එක්කනේ. මුදල් ගිණුම හර 280යි. ගෙවිය යුතු වැට් 30යි. විකුණුම් 2.50. එහෙම ලිව්වක් ගැටලුවක් නැහැ. එකක් නිවැරදි. ඔය විකුණුම් වැටෙන්නේ විකුණුම් එක්කනේ ගෙවිය යුතු වැටෙන්නේ. ඊට පස්සේදී නායකත්වය ලැබීම. කීයද? ටෝටල් එක කීයද? 90000යි. 90000යි. මම ඩබල් ඉන් ටිකක් ටක් ගාලා එකේ. මුදල් ගිණුම හර හරි. නායකත්ව ගිණුම බැර. ඔව් මුදල් ගිණුම හර වෙනවා 90000ක් වත්කම් වැඩිවීම. නායකත්ව ගිණුම බැර 90000. සංලක්ෂ්‍ය මොකද්ද? නායකත්ව ලැබීම් තීරුවේ එකතුව ලෙජරයට මාරු කිරීම. ඔව් very good. ඊට පස්සේ මොකද්ද? ආදායම්. කඩකුලි නේද? ඔව් සර්. කීයද? 25000ද? 25000යි. right. ඔයාලා දිගට දැන් ඔයාලා පොජ්ජල දිගට ලියාගෙන යන්න ඔයාලා. මම මේ උඩ එක මකන මල්ලි ඩයන නිසා. හරි. මොකද ඉස්සරහට මුදල් ගිණුම හර ආදායම් ගිණුම බැර.
ඔව් මුදල් ගිණුම හර නිකම්ම ආදායම් කියන්න බෑ 25000යි නිකම්ම ආදායම් කියන්න බෑ ආදායම් 9න් එන්න ඕන මොකද ආදායම කඩකුලි ආදායම් බැර කඩකුලි ආදායම් right ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ මොකක්ද තියෙන්නේ වෙනත් ලැබීම් අපි වෙන වෙනම ලෙජරට මාරු කරන්න ඕනේ කියලා මං කිව්වා. ඒ අර්ථයේ ඉස්සෙල්ලාම තියෙන බැංකු ණය එහෙම නේද? ඔව් සර් කීයක් ගත්තද 250යි නේද? ඔව් බැංකු ණය 2,50,000යි නේද? 2,50,000යි සර් right මං මේක උඩින් ලියනවා මේ දෙවෙනි මේක වක්කල් ලියනවා. මට දෙවෙනි නිසා මට සතුටු කියන්නේ ඒක. සතුටු වෙනවා කියන්නේ බැංකු ණයට ඉස්සරහට. මුදල් ගිණුම හර වෙනවා. හරි. බැංකු ණය ගිණුම බැර වෙනවා. දැන් 2,50,000ක්. අයි මේ සඳනි බැංකු ණය කිරීම බැර වෙන්නේ? සර් සඳනිද සඳනිද? සඳුනි මුදල් ගිණුම හර වෙන්නේ වත්කමක් එනවා. හරි. බැංකු ණය ගිණුම බැර වෙන්නේ වගකීමක්. වගකීමක් වැඩි වෙනවා. very good මට ඔබ කියන්න සංලක්ෂය ඔබ කියන සංලක්ෂය බැංකු ණය තීරුවේ එකතුව ලෙජරයට මාරු කිරීම. right very good අනිත් ආදායම තමයි අතිරේක ප්‍රාග්ධන එහෙම නේද? සඳුනි එහෙම නේද? අතිරේක ප්‍රාග්ධන කීයද ඒක? අතිරේක ප්‍රාග්ධන අනිත් එක වෙනත් ලැබීම් වල එහෙම නේද? නදිනි එහෙම නේද? ඔව් සර් 2,30,000. 2,30,000යි. 30,000. හරි. සඳුනි ඒකට මට ඔයා කියන්න. සඳුනියා මුදල් ගිණුම හර වෙනවා 2,30,000කින්. හරි. අතිරේක ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 2,30,000කින්. අතිරේක ප්‍රාග්ධනය නෙවෙයි ප්‍රාග්ධනය හොඳේ. ප්‍රාග්ධනයේ හිමිකම. මට ඉතින් නිසා මම මේ උඩේ වෙනස් කරලා ලියන්නේ. ඔයාලා එහෙම වෙන්න බෑ හොඳේ. සඳුනි මට සංලක්ෂිත කියන්න. ප්‍රාග්ධන තීරුවේ එකතුව ලෙජරයට මාරු කිරීම. දැන් ඔය වෙනත් ආදායම් වෙනත් ලැබීම් තීරු වල එකක්දී එතකොට අතිරේක ප්‍රාග්ධනයේ දීම් කියලා කිරීම කිව්වට කමක් නැහැ නේද? මොකද වෙනත් ලැබීම් වලට අපි වෙනම අපි ලෙජරට පොත්ජනලේ ඉස්සරහට ලියනවනේ. හරිද? දැන් මම ටී ගිනුම් ගහලා පෙන්නන්න යන්නේ අපිට වෙලාව නැති නිසා. ඒක ටී ගිනුම් ගහයත් මහ වැඩක් නෙවෙයි. ඉතින් අපිට පොත්ජනලේ ජල සරහන් ටික තියෙනවා. ටී ගිනුම් ටික ගහන එක මහ ගේමක් නෙවෙයි. අපි ඉස්සරහට කරමු ඒවා. හරි. සඳලි අද පාඩම තේරුණාද? මේ කරපු තේරුණාද? සර් සඳලිද? ඔව්. සඳලි තමයි. ඔව් තේරුණා. සඳලි. හරි. මේ අහන්නකෝ. සඳලි වාට තේරුණාද? ඔව් සර්. ඔව් තේරුණා. බින්දු වංශ ගන්න. නදිනි තේරුණා සර් අශේ නෝඩ කොහොමද? තේරුණා. අනේ අශේ නෝ කතා කරන්න ඕනේ තේරුණාද? මයික් එක ගන්න නේද ඔගේ? හෑන්ඩ් ෆ්‍රී මයික් එක කරන්නේ නැහැ. කොහොම හරි කමන්නේ කතා කරන්න ඕනේ මට හොඳේ. හරි සර්. නැත්තම් මට යන්නේ අප්සෙට් ෆුල් අප්සෙට් ආදාම කරන්න. එතකොට සඳලි අශෙන් හරි. අනික කට්ටිය ඔක්කොම හරි. නදිනි පැහැදිලිද? ඔව් සර් දැන් එහෙමයි ළමයි. දැන් මේ වැඩේ ලේසි වෙන්නේ මේක ප්‍රැක්ටිස් නොකරොත් මේක කරන්න බෑ. හරිද? දැන් බිස්නස් ස්ටඩීස් ඉකෝන් කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔයාලා O level
පාඩම් කරපු විදියට ඒවා පාඩම් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකද accounts එහෙම බෑ. accounts මොකද වෙනම ක්‍රමයකට යන්නේ. දන්න දේවල් තමයි මහ ගේමක් නෑ. නමුත් ඒව යන විදිය වෙනස්. හරබැරයි එක යන්නේ. ඒතර ඒක ප්‍රැක්ටිස් එකෙන් ඉන්න ඕනේ. නිකන් හරියට ක්‍රිකට් ගහන්න පුළුවන් හැමෝටම ගිහිල්ලා. බැට් එක දෙනම් එව්වා. හැමෝටම පීනන්න බෑ. ඒක ප්‍රැක්ටිස් කරලා ගන්න ඕන දෙයක්. හැමෝටම බාස්කට් බෝල් ගහන්න බෑ. ඒක ප්‍රැක්ටිස් කරලා ගන්න ඕන දෙයක්. එල්ලේ ක්‍රිකට් වගේ හැමෝටම ගහන්න පුළුවන්. මං කියන්නේ හાર્ඩ් බෝල් නෙවෙයි. නේද? ස්විමින් කරන අයට බෑ. ඒක ස්විමින් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා කරන්න ඕන දෙයක්. බාස්කට් බෝල් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා කරන්න ඕන දෙයක්. හරිද? accounts උත් එහෙමයි. ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා කරන්න ඕන දෙයක්. එහෙම නැතුව කවදාවත් කොයිතරම් තියරි හොඳ වුණත් ඒ අකුරක් ගන්න බෑ ප්‍රැක්ටිස් නොකරොත්. right? දැන් මේ ගාන වල ගාවදෙන print out එකක් දාගන්න. මම මේකේ වෙනනම් ඉන්න එපා print out එකක් දාගන්න. ගණන් 6 අක්ෂරයක් කරන්න ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා විනාඩි 20ක් විනාඩි 15ක් 20ක් විතරද ගාන ඉවර කරන්න පුළුවන් මට්ටමට එනවා. තියරි හොඳ වෙන්න ඕන තමයි. right? practice make perfect. නැත්නම් දිනුවක් නැහැ. right? thank you all හැමෝටම මට පැයක් කලයි සහයෝගය දුන්නා. අනිත් අයටත් කියන්න වීඩියෝ එක බලන්න කියලා. දිල්චිකාට එහෙම log out වෙන්න උනා කරන්න දෙයක් නැහැ. අනිත් අයටත් කියන්න වීඩියෝ එක බලන්න කියලා. සඳුනි කොහොමද try කරන්න මේ කලින් ඔෆිස් එකෙන් පනින්න. thank you හැමෝටම. good night. අපි ඉරිදා හම්බෙමු මුදල් ගෙවීම් channel එකත් එක්කලා. හැමෝටම good night උත්සන්න.